ඉතින් අපි විරාමයෙන් පසුව යලිත් බොව මෙහෙම හමුවන්නේ මා විරාමයට යන්නට කලින් මතක් කළ පරිදි අද අපි සුවිශේෂී කතාබහකට එකතු වෙන්නට සූදානම් වෙනවා. අපි මේ කතාබහට එකතු කරගත්ත පුද්ගලයා මීට වසර කීපයකට ප්‍රථම වසර දෙකකට විතර ප්‍රථම අපි ඔහුත් එක්ක කතාබහ කරා. හැබැයි අද විශේෂ හේතුවක් තිබෙනවා මා ඔහුව සම්බන්ධ කරගන්නට. ඒට ප්‍රධානතම හේතුව තමයි ශ්‍රී ලාංකිකයෙක් හැටියට ජාත්‍යන්තරයේ ඔහුට මේ සති කීපයකට ඉස්සෙල්ලා ලැබුණු අවස්ථාව නැත්නම් ඔහුට ලැබුණු ඒ තනතුර නැත්නම් තනතුරකට වඩා ඔහුට ජාත්‍යන්තර නියෝජනය කරන්නට ඔහු නියෝජනය කරන ශේෂ්ත්‍රය තුළ ලැබිච්ච අවස්ථාව. ඉතින් මා මුලින්ම මේ කතාබහට ඔහුට ආයුබෝවන් කියා පිළිගන්න ශානක ෆර්නෑන්ඩෝත් එක්ක තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ශානක ඔබට මම හොඳින් ඇහෙනවා කියලා විශ්වාස කරනවා. ආයුබෝවන්. බොහොම හොඳයි. ඉතින් මේ වැඩසටහනත් එක්ක එකතු වෙච්ච නැත්නම් එකතු වෙලා හිටපු අතීතයේ ඉඳන්ම හිටපු අය දන්නවා චානක කවුද කියලා. හැබැයි ඔබ නොදන්නවා නම් ඒ ඔහු ගැන අද බොහෝ දේවල් ඔබට දැනගන්නටත් හැකියාව තිබෙනවා. ඔහු වෘත්තියෙන් අපි කියන්නේ සූපවේදියෙක් කියලා සිංහල භාෂාවෙන් කිව්වොත්. හැබැයි ඔහු සුවිශේෂී පුද්ගලයෙක් සහ ඔහු වර්තමානයේ බ්‍රිතාන්‍යයේ ජීවත් වෙමින් ශ්‍රී ලංකාවේ ඉඳලා ඇවිල්ලා ඉතාමත්ම ඉහළ තැනක ඉන්න සූපවේදියෙක් හැටියට නම් කරන්න පුළුවන්. නැත්තම් ලෝකයේ තියෙන ප්‍රධානතම ධාරාවේ තිබෙන හෝටල් ශේෂ්ත්‍රයේ නැත්තම් රෙස්ටුරන්ට්ස් වල නියෝජනය කරන සූපවේදියෙක් හැටියට හඳුන්වන්න පුළුවන්. හැබැයි අද අපි ඔහුව සම්බන්ධ කරගත්තේ මේ අවුරුදු දෙකකට විතර පස්සේ. ඒකට ප්‍රධාන හේතුව තමයි International Taste of Institute කියන එකේ ජූරි සභාවට තේරිච්ච පළවෙනි ලාංකීය සූපවේදියා තමයි චානක ෆර්නෑන්ඩෝ. ඔහු මේ අවස්ථාව ගත්ත පළමුව හැටියට අපි කරපු සොයාබැලීම් වලදී තිබෙනවා මේට ප්‍රථම මේ ජූරියට එකතු වන්නට ශ්‍රී ලාංකිකයෙක්ට හැකියාව ලැබිලා නැහැ. ඒත් එක්කම සාමාන්‍යයෙන් මේ International Taste of Institute කියන එකේ ජූරියට ගන්නේ ලෝකයේ ඉන්න ප්‍රධානතම සූපවේදියෙක්. ඒ අතරින් ඔවුන් සාමාන්‍ය වාර්ෂිකව සූපවේදීන් 200ක් පමණ දෙනෙක් ඔවුන්ගේ ජූරියට බඳවා ගන්න. ඒ මේ මුළු ලෝකෙම තියෙන රටවල් වලින් නියෝජනය කරමින්. ඉතින් ඒ අතරින් ශ්‍රී ලංකාවේ ඉපදිච්ච කෙනෙක් වර්තමානයේ මහා බ්‍රිතාන්‍යයේ ජීවත් වෙන චානක වැනි කෙනෙක්ට මේ අවස්ථාව ලැබීම මා හිතනවා ඉතාමත් මානගී අවස්ථාවක්. ඒත් එක්කම මා හිතනවා මේ වැඩසටහන බලනවා නම් කවදා හරි සූපවේදියෙක් වෙන්න හීනමවන කෙනෙක්ට අවස්ථාව තිබෙනවා මටත් හැකියාව තිබෙනවා ජාත්‍යන්තරයේ මේ තත්ත්වයට යන්න පුළුවන් සූපවේදියෙක් වෙන්න කියන එක. ඉතින් නැත්තම් මොකද හැමෝගෙම දරුවන් වෛද්‍යවරු නැත්තම් ඉංජිනේරුවන් කරන්න හදන කාලේ චානකගේ වගේ ජීවිතේ මා දන්න සූපවේදියෙක් හැටියට මොකද ඔහු සමහරවිට ප්‍රයිවට් ජෙට්ස් වල තමයි මෙහෙ යන්නේ. එහෙම කෙනෙක්. ඒක තමයි ඇත්ත කතාව. මොකද ගොඩක් දෙනෙක් හිතන් ඉන්න වෘත්ති මට්ටම් වල අද ලෝකයේ එම වෘත්තීන් එහා ගිහිල්ලා තියෙනවා. ඉතින් චානක මා කැමති අද අපේ කතාබහ ආරම්භ කරන්නට. ඒ කතාබහ ආරම්භයේදී මා කැමති මුලින්ම අහන්න මේ International Taste of Institute කියන ආයතනය හරහා ඔබට මේ ලැබිච්ච අවස්ථාව විශේෂයෙන් මේ ජූරියට තේරිච්ච අවස්ථාව සහ ඔබ මොනවාද මේ ජූරියේදී ඉදිරි වර්ෂයේදී කරන්නට බලාපොරොත්තු වෙන්නේ කියලා. ලැබෙන භාගයක්. ඉතින් අතන මේකේ ලෝකයේ සුපවේදීන් කිව්වා වගේම ඉහළම අයව ඒගොල්ලෝ සිලෙක්ට් කරන ඒගොල්ලෝ අපේ බෑග්ග්‍රවුන්ඩ් එක බලනවා. මම සුපවේදියෙක් වුණා මගේ ගොඩක් චැරිටි වැඩ මම කරනවා ගොඩක් ස්ටඩි කරනවා ස්ටුඩන්ට් ලාව කොලෙජ් වලට ගන්නවා. I think ඒගොල්ලෝ සෑහෙන බෑග්ග්‍රවුන්ඩ් එකක් පාලලා තමයි අපේ ඒ වගේ පොසිෂන් එකකට අපි ජූරි කෙනෙකුට සිලෙක්ට් කරන්න. ඉතින් ඇත්තටම ඉතින් මමත් හරි භාගයක් වෙනවා ශ්‍රී ලංකාව වශයෙන් මට ඒ තැන ලැබීම. ඉතින් මේක ඇත්තටම මේකෙන් අපි කාලේ ඉතින් ලෝකයේ ඇත්තටම ෆුඩ් ඇන්ඩ් ඩ්‍රින්ක්ස් කියන දෙක හරි ඉහළම තියෙන දෙයක්. ඉතින් මේකෙන් අපිට අපි මේ ප්‍රොඩක්ට් එකක් අපි ජූරි සභාවට ඒක කරපුවම ඉතින් අපි ඒකේ සෑහෙන වගකීමක් තියෙනවා අපිට. ඉතින් ඒකේ හරියට මේකේ
ඇත්තටම කියන ගුණාත්මක භාවය තමයි සෑහෙන්න තියෙන්නේ. ඉතින් මේ දේවල් හරියට අපි ඒගොල්ලන්ට දෙන්න ඕන. ඉතින් ඒ අපිට දෙන ප්‍රොඩක්ට් එක හරියට ප්‍රමිතිය අනුව ඉතින් ඒක ඉන්ටර්නැෂනල් ඒක ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක් වෙන්න ඕන. ඊට පස්සේ ඉතින් ඒක කම්පැනිස් වලට පොඩ්ඩු ලොකු සෑහෙන්න මුදල් උපයා ගැනීමේ මේවකට එනවා. ඉතින් ඒ වගකීම අපිට තියෙනවා ගොඩක්ම ඒ ප්‍රොඩක්ට් එක මහ මිනිස්සු අතරට යෑමේදී අපිට ඒක අපේ වගකීම තමයි හරියට මේ ප්‍රොඩක්ට් එකට ප්‍රමිතිය ලබා දෙන්නේ. දැන් මම අහන්න කැමතියි. දැන් සාමාන්‍යයෙන් හැම කෙනෙක්ට නැත්නම් ඔබ නියෝජනය කරන ශාස්ත්‍රයේ තුල නැත්නම් අපි කියමු ෂෙෆ් කෙනෙක්ට දැන් ගොඩක් දෙනෙක් මේ සූපවේදිය කියලා කියන්නේ නැහැ. ෂෙෆ් කෙනෙක් කියලා තමයි කියන්නේ. එතකොට දැන් එවැනි කෙනෙක්ට මෙවැනි අවස්ථාවන් ලැබීම ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක්. මොකද හැමෝටම ලැබෙන්නේ නැහැ මේ ජාත්‍යන්තර ඒ තුල තමන් දන්න දේ බෙදා හදා ගන්න හරි නැත්නම් ඉදිරියට යන්න නමක් හදා ගන්න. දැන් කොහොමද මේ අවස්ථාව ඔබට ලැබුණේ? නැත්නම් දැන් ඔබ තෝරා ගැනීමේ මොකද්ද මේ ක්‍රයිටීරියා එක උනේ විශේෂයෙන්ම ඔබ තෝරා ගන්න? මේකේ ග්ලෝබල් ප්‍රෙසිඩන්ට් කෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ මණ්ඩලයක් ඉන්නවා. ඒගොල්ලන් තමයි ඒගොල්ලන් තමයි අපිව නොමිනේට් කරන්නේ. ඉස්සලාම අපිව නොමිනේට් කරනාම අපි මයිකල් කිව්වොත් අපේ අර අපේ බෑග්ග්‍රවුන්ඩ් එක බලන්න. අපි කොහොමද අපි මේ තැනට ඇවිල්ලා තියෙන්නේ, අපි මොනවද කරන දේවල්, ඒගොල්ලන් හැමදේම බලලා තමයි අපේ තියෙන knowledge එකයි ඒ හැම එකම බලලා තමයි මේගොල්ලන් අපිව ජජ් කරන්නේ. ඊපස්සේ නොමිනේට් කරලා එතනින් ජූරියට සිලෙක්ට් වෙනවා කියන්නේ ඉතින් ඒක ඇත්තටම මගේ තියෙන ඉතින් මොන හරි හොඳ දෙයක් මම කොහොමද ඉතින් ඔය මට දුන්න නෙදර්ලන්ඩ් හොලන්ඩ් ටුවර් එකක් යන කියවුනේ. එතනදි සෑහෙනම දෙයක් මම ගැන දෙයක් මම කෙරුවා. ඉතින් මම හිතන්නේ මේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්කම ඒගොල්ලන් සෑහෙන නොලෙජ් එක බලනවා ගොඩක්. දැන් අපි කිම්කෝ මම වැඩ කරන මම රෙස්ටොරන්ට් එකේ වුණා අපි 56 වගේ ෂෙෆ්ලා හිටියා. ඉතින් 500-600ක් අවස් කරනවා. ඉතින් මේක ගොඩක් රෙස්පොන්සිබිලිටි. රටවල් ගානක අපේ නොලෙජ් එක බෙදලා දෙනවා. ඉතින් ඒ හැමදේම ඒගොල්ලෝ බලලා තමයි මම හිතන්නේ මේ පුද්ගලයා මේ සුදුසුයි කියන ඒගොල්ලෝ ජජ් කරන්නේ. අනික ඒ බෝඩ් එකේ ඉන්නවා මේ ලෝකේ පළවෙනිම බෙස්ට් රෙස්ටොරන්ට් එක තියෙනවා. ඉතින් ඒකේ ෂෙෆ්ලාත් එක්ක හිටගෙන ඉන්නවා කියන්නේ ඉතින් ඇත්තටම ඉතින් මමත් සන්තෝෂයි. ඉතින් ඒක තමයි ඒගොල්ලන්ගේ පළවෙනි දේ. ඒගොල්ලෝ ගොඩක් අපේ බෑග්ග්‍රවුන්ඩ් එක බලලා තමයි නොලෙජ් එකත් එක්කම තමයි ඒකවල සිලෙක්ට් කරන්නේ. දැන් මෙතනදී දැන් මම දැකපු එකක් තමයි ඔබට ලැබී තිබෙන කාර්යභාරයන් අතරේ දැන් මේක මේ පැනල් එකේ ඉන්න එකට අමතරව ඔබට ඔබගේ දැනුම බෙදා හදා ගන්න නැත්නම් මේ අපි ගත්තොත් ඔබ ස්පීකර් කෙනෙක් හැටියට වැඩ කරන්න එවැනි අවස්ථාවක් නැත්නම් කන්සල්ටන්ට් කෙනෙක් හැටියට වැඩ කරන්න එවැනි අවස්ථාවලුත් මේ හරහා ඔබට ලැබෙනව නේද? ඔව් මේක ගොඩක්ම ලැබෙන එක අපි දැනීම බෙදා හරින්න ඕන. මොකද අපි සුපර්වර්දියක් වුණාට අපි ගොඩක් අද සයිඩ් එකත් අපි ගොඩක් ඒගොල්ලන් බලනවා. ඉතින් අපේ දැනීමයි අපිට පුළුවන් මොනවද කරන්න. ඉතින් මගේ ලොකුම ඒම් එක තමයි අර මේ ගොඩක් යං ෂෙෆ්ලාට මේ ශාස්ත්‍රය ටිකක් හරි අපි තනක් දෙන්න ඕන මේ ශාස්ත්‍රය. මොකද අපිට හાર્ඩ් ටයිම් එකක් තිබුණානේ. ඉතින් අපි ඒක ප්‍රයෝජනයට අරගෙනලා මේ යං ෂෙෆ්ලාව ඉස්සරහට ගන්න ඕන. හොඳ තැනකට. ඉතින් අනික මේ ලෝකෙට හෙල්ති ප්‍රොඩක්ට්ස් සම්බන්ධව ගොඩක් අපි ඒක ගැන අධ්‍යයනය කරගෙන යනවා. ඉතින් ඒක වෙන මිනිස්සුන්ගේ හෙල්ත් සම්බන්ධව තමයි ගොඩාක් තියෙන්නේ. මොකද කෑම ජාති තිබුණාට ලෝකේ ගොඩක් කෑම වලින්ම තමයි මිනිස්සු ලෙඩ වෙන්නේ. ඉතින් ඒක සම්බන්ධව ගොඩක් අපි පොඩක් අධ්‍යයනය කරනවා. දැන් අනිත් විදියට අපි බලන්නේ ඒකයි මේ අපේ මොනවාද ඉස්සරහට අපි කරන්න පුළුවන් මේ ග්ලෝබල් එකත් ආරක්ෂා කරගෙන ඉතින් තියෙන කෙමිකල් වලින් ගොඩක් වෙනස් වෙලා ඉතින් ගොඩක් අපි මේ සබ්ජෙක්ට් එක තාම පුරුදු වෙනවා තාම අපි. දැන් මේ ඔය කෑම වල විස තියෙනවා කියන එක ගැන අපි වෙනම කතාවක්. මොකද මේ දවස්වල ලංකාවෙත් ඒක ගොඩක් කතා වෙන කතන්දරයක්. දැන් මා කැමති පොඩ්ඩක් මේ කතා බහෙන් ඔබගේ මේ පහුගිය කාලේ ඔබ ගෙවපු
කාර්යභාරයන් සහ ඔබ දරූ තනතුරුත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. තාමත් ඔබ ඉන්ටර්නැෂනල් බුද බාචයෙන් එකේද මේ ඉන්නේ? චේන්ජ් එකෙන් අයින් වුණා. මොකද හේතුව මම කියලා මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තා 3 flavors කියලා. ඉතින් මට තව ඕන කරලා තිබුණා මේ ලෝකේ මේ chef form කියන මේ UK වල මේ වේගත් එක්ක බැඳිලා ඉස්සරහට යන්න. ඉතින් මට අර කම්පැනි එකට මම ජොයින් කරලා ඉතින් හරි අමාරුයි දේවල් කරන්න. ඉතින් මම ටිකක් එළියට ඇවිල්ලා දැන් මම හොයාගෙන තියෙනවා. ඉතින් මම කියලා ප්‍රොජෙක්ට් එකක් හදලා තියෙනවා. මම කල්පනා කරන ඉස්සරහට මගේ ඒම් එක තියෙන්නේ ගොඩක්ම මේ ලංකාවේ මේ ස්කූල් එකක් දාන්න. ට්‍රේනින් ස්කූල් එක හොඳ ස්කූල් එකක් දාන්න තමයි ලංකාවේ තියෙන්නේ. ඒකට පොඩ්ඩක් මම මේ වැඩ කරගෙන යනවා. මෙහි කනෙක්ට් වෙලා මොකද මේ ඒකෙම තමයි ගොඩක්ම මම ආයි වෙන චේන් එකෙම කරනට විසි ගානක තිබිච්ච චේන් එකක් ලොකු ඉසි ඉතින් ඒ වලින් අයින් වෙලා මම හොයාගෙන මම වෙනම ස්ටෑන්ඩ් එකකට යනවා. ඉතින් ඒකත් එක්කම මේ ඉන්ටර්නැෂනල් ටෙටි සුජේකෙත් වැඩ තියෙනවා. ඉතින් මේ දේවල් ඔක්කොම කරන්න බෑ. මම එක කම්පැනි එකට ලොග් වෙලා ඉතින් මම ඒකයි වලින් එළියට ඇවිල්ලා සෑහෙන දෙයක් මට මෙතන ඉගෙන ගන්න පුළුවන්. මෙතන තියෙන අත්දැකීමත් එක්ක ඉස්සරහට මොකද ලංකාවේ ප්‍රොඩක්ට් එකක් වෙනොත් මට මෙතනදී බය නැතුව මට ඒගොල්ලන්ට මේ ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන්. එතකොට ඒක අපේ ලංකාවට තියෙන මෙව් එකක්. ඉතින් මම ඒ ජජ් කෝඩ් එකේ ඉන්න එක. ඉතින් ඒක ගැනත් මම ගොඩක්ම හිතලා තමයි මටම ෆ්‍රීඩම් එක තියෙනවා. මගේම ටීම් එකක් මම හදාගෙන ඉන්නවා. ඉතින් ඒකත් එක්ක මම මේ ප්‍රොජෙක්ට් එක පොඩ්ඩක් ඉස්සරහට ගෙනියනවා පොඩ්ඩක් කාලයත් එක්කම. දැන් ඔබ කිව්වා මේ ඔබ බලාපොරොත්තු වෙනවා කියලා මේ පාසලක් ආරම්භ කරන්න. ඒක දැන් මේ එංගලන්තයේද ඒක කරන්න හදන්නේ නැත්නම් ආයි ලංකාවට යන්න යනවද නැත්නම් ඕස්ට්‍රේලියාවේද කොහෙද? මොකද ඔබට ලංකාවේ ඇත්තටම ලංකාවේ කරන්න ඕනේ. මොකද හේතුව තමයි මමත් එන්නේ හොටෙල් ස්කූල් කෙරුවා අවුරුදු 3ක්. ඉතින් එතනදී මට ලැබිච්ච අත්දැකීම් මට ලැබිච්ච දේවල් අනුව ඉතින් මම හිතුවම කවදාද හොඳ තැනකට ආපුවම මම දැන් මෙහෙත් කොලෙජස් එකක් එක්කයි කොලෙජ් වලත් එක්කයි මේ ෂෙෆ් ෆෝම් කියන තියෙන මේ වේකට ඒගොල්ලෝ එක ජොයින්ට් වෙලා තමයි මම කාන් බාන්නේ ලංකාවේ ෂෙෆ්ලාට මෙහෙට එන්න. ඒක ලොකු දෙයක් ලංකාවේ අපේ අයව දිගන්නලා අපේ ට්‍රේනින් එකේ දීලා ඒ ෂෙෆ්ලාට මෙහි මේ යුරෝප් රටවල් වලට ගිහින් වැඩ කිරීමේ මේ ප්‍රධානම දේ ඒක තමයි. ඉතින් හදන්න හොඳ ස්කූල් එකක් හදලා මොකද ඒ පිළිගැනීමක් තියෙනවා. අපි වගේ හොඳ ෂෙෆ් මගේ ඉන්නවා කීප දෙනෙක් හොඳ ෂෙෆ්ලා වගේ අපි එකතු වෙලා තමයි මේක තාම හදාගෙන යනවා. ඉතින් ඒකට ගොඩක් සපෝට් එක ලංකාවෙන් ඕන වෙනවා. මොකද නැත්නම් හරි අමාරු කරන්නේ. ඉතින් කාගේ හරි මේ මට ඇත්තටම කාගේ හරි මගේ පෙන්වන්නක් තිබුණොත් මම ඇත්තටම මේක කරනවා. මොකද මට ඕන වෙලා තියෙන්නේ ලංකාවේ ඉන්න ලංකාවේ මොකද මම හිටියේ හොටෙල් ස්කූල් එකේ මම සෑහෙන හાર્ඩ් වර්ක් එකක් කරුවා. මට මතකයි අවුරුදු 3යි 450යි මාසෙට අපිට හරි දුක්බර ටයිම් එකක් තියෙනවා. ඉතින් ඒකෙන් මට ඕන වෙලා තියෙන පොඩක් ඒගොල්ලන්ම දිරිගන්නලා ඒගොල්ලන්ට පහසුකම් දීලා ෂෙෆ් කෙනෙක් වෙනවා කියන එක ලේසි නෑ. ඉතින් ඒක ඒගොල්ලන්ට ඒ දේ හරි දෙනවා. ඒගොල්ලන්ගේ ඩ්‍රීම් මේ ඒගොල්ලන්ගේ achievement වලට යන්න පුළුවන්. ඔබ කියන්නේ ඔබ මේ හිතන් ඉන්න ප්‍රොජෙක්ට් එක ලංකාවේ දැම්මොත් ඒයින් ලංකාවේ ඉන්න මේ ශේෂ්ත්‍රයට එන්න ඉන්න අයට සහ ශේෂ්ත්‍රයේ නිලන අයට ජාත්‍යන්තරයට එන්නට අවස්ථාවක් නැත්තම් නිර්මාණය කරන්නද බලාපොරොත්තු වෙන්නේ කියලා තමයි ඔබ කියන්නේ. ඒ කියන්නේ දැනට ලංකාවේ එහෙම දෙයක් නැද්ද? දැන් ඔය හොටෙල් ස්කූල් කියලා හැමෝම යනවා. බොහෝ දෙනෙක් හොටෙල් ස්කූල් වලට යනවා. එහෙම එකක් නැද්ද? මම හිතන්නේ ෆ්‍රීමා අහලා තියෙන ෆ්‍රීමා එකකින් ස්කූල් එක කරනවා. ඒ වගේ තියෙනවා තැන් වල ඒකට අපිට ටිකක් ඒක හරියට කරන්න ඕන. ඒක ලංකාවේ කියන්නේ සෑහෙන දැන් මේ ස්කූල් වල සබ්ජෙක්ට් එකක් වෙලා තියෙනවා මේ කුකින් මෙව්වේ. ඉතින් අපේ ලංකාවේ ඇත්තටම දැන් මම ගොඩාක් මොහොතට ඉගෙනගෙන නැහැ. උනට මම සාමාන්‍ය දෙයක් මට දැනෙන්නේ මම ඉගෙනගත්ත දේ අනුව මට තේරෙනවා මට එක අංශයක් යන්න පුළුවන්. මේ අංශෙ මම තෝරගෙන මම ඉතින් ඒ අංශෙම ඉදිරියටම අද හැරිලා බලද්දි ඉතින් මාව හැපි ඇත්තටම මට හැපි මං ගැනම. ඉතින් මාත් ඒ වගේම තමයි අනිත් අය ලංකාවේ බලන්නේ ඒගොල්ලෝ මේ සුපර්වයිඩර් කියන්නේ ෂෙෆ් කෙනෙක් කියන්නේ සෑහෙන ස්කිල් තියෙන අපේ ලංකාවේ. very talented.
ඉතින් ඒවා මේ අපි ගන්න ඕන ඉස්සරහට. ඒගොල්ලෝ ගොඩාක්ම දුබායි අරාබි රටවල් වල තමයි ගොඩක් යන්න chance එක තියෙන්නේ. මොකද මේ ඒකට හේතුවක් තියෙනවද? දැන් ලංකාවෙන් බිහි වෙන සුපර්වේදී නැත්නම් ෂෙෆ්ලට අරාබි රටවල නැත්නම් මාලදිවයිනේ වගේ පැතිවලට වැඩි අවස්ථාවක් හම්බ වෙන ඔවුන්ට මේ යුරෝපයේ තියෙන හෝටල් වලට අවස්ථාවක් නැති වෙන්න හේතුව මොකද්ද චානක? මොකක්ද ඒකට හේතුව? මම හිතන්නේ අපේ රටේ අපි හදන්න ඕන හොඳ ස්කූල් එකක්. කියන්නේ අපේ තියෙන ඕන ඒක කොම්පිටිෂන් එකක් තියෙන්න ඕන. මොකද අපේ ලංකාවේ ඉන්න ටැලන්ට් මන්ත්‍රී වගේ මොකද ඔලිම්පික් චැම්පියන්ස්ලා ඉන්නවා වැඩ කරපුවා. I think අපි හොඳ මේ මාකටිං එක කරලා හොඳ ස්කූල් එකක් හැදුවොත් මම හිතන්නේ අපේ රටේ ඉගෙන ගන්න. මොකද මම මේ මට මතකයි මම වැඩ කරද්දී මේ සවෝයිකේ මම වැඩ කරද්දී සවෝ හොටල් එකේ ඕල්ඩර් රම්ස් දෙක මම දැක ගොඩක් ස්ටුඩන්ට්ස්ලා එනවා පිටරටවල වලින් නිකන් වැඩ කරන්නේ. අංගොක්කයි මොකද මේ ගොන්ට මේ වැඩ කරන්නේ යගේ හොඳ ෂෙෆ්ලත් එක්ක මේ දෙයක් ඉගෙන ගන්න දෙයක් කියන්නේ රෙපියුටේෂන් එකක් තියෙන්න ඕන. ඉතින් මාත් එක්ක ඇත්තටම හොඳ මේ ෂෙෆ්ලට ලංකාවේ දී ගෲප් එකක් ඉන්නවා. ඇත්තටම ඒගොල්ලෝ හොඳ වැඩකාරයෝ. ඉතින් අපිට මේක සාර්ථක කරගන්න ලැබුණොත් ඇත්තටම අපේ ලංකාවේ ඉන්න යම් ඩ්‍රීම් එකක් තියෙනවා නැත්නම් ඒගොල්ලන් ෆැෂන් එකත් එක්කම ඉස්සරහට යන්න පුළුවන් කියලා මේ වගේ රටකට ඇවිල්ලා ජොබ් එකක් කරලා ඒකට මම ඒකයි මෙහි කොලෙජ්ජුයි ෂෙෆ් ෆෝම් එකත් එක්ක බැඳලා ඉන්නේ. මොකද ඒගොල්ලන්ගෙන් හරහා මට ඒගොල්ලන් සපෝට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒක තාම ඒක වැඩ එක කරගෙන යනවා. ඒක මට හරියටම කොහොම වේදේ නේද මගේ පුරිම සහාය ගන්න ඒකට. දැන් දැන් ඔබ වර්තමානයේ දැන් මම ඇත්තටම මේ විරාමයෙන් පස්සේ ආරම්භ කරන්න ඉන්න කතාවක් නෑ. අපි විරාමයෙන් පස්සෙම තියමු. දැන් කොහොමද දැන් ඔබගේ වර්තමානයේ ඔබ ගෙනියන ඔබගේම කියන මේ රෙස්ටුරන්ට්ස් කොහොමද ඔබ ඒක ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවද නැත්නම් ඒක ෆ්‍රැන්චයිස් කරන්නද ඉන්නේ ඉස්සරහට ලෝකේ වටේ සහ එංගලන්තයේ වටේ? ඔය තාම මාසයක් වගේ තමයි මේ ලොන්ච් කරලා වැඩ ටික කරගෙන යනවා. ඒක ලොකු මාකටිං සයිඩ් එකක් යනවා වෙනම හදාගෙන. ඉතින් ඒ මාකටිං සයිඩ් එකට මම ගත්තේ ලංකාවේ ටීම් එකක්. ලංකාවේ සෙට් එකක් ගත්තා. මොකද හේතුව මට හැමදේම මට ලංකාවට දෙන්නේ. මොකද ලංකාවේ මාර නොලෙජබල් තියෙන අය ඉන්නේ. ඒකට බුද්ධිය තියෙනවා. ඉතින් මම ඒකටත් තෝරගත්තේ ලංකාවේම මම දන්න කීප දෙනෙක් ඒගොල්ලෝගේ සබ්දන්ත හොඳට කරනවා. ඉතින් අපිට මේක හරියටම වුණොත් අපිට මේ ලන්ඩන් වල හැම සිටි එකකම මට මේ 3 flavors කියන my project එක ව්‍යාප්ත කරන්න පුළුවන්. ඊට පස්සේ ඉන්ටර්නැෂනල් චේන් එක හරහා තමයි මගේ aim එක තියෙන්නේ. ඒකට තව ඒක හරහා මට තියෙන charity මට ගොඩක් charity සම්බන්ධ කෙනෙක් මම පොඩි කාලේ ඉඳලා. ඉතින් මට හරියට මේ ලංකාවට මෙහෙන් දෙයක් පාරලා ලංකාවේ කරන්න. ඉතින් ඒකයි මම ගොඩාක්ම ඒ දෙයකට බැඳලා ඉන්නේ වගේ ඔපරේෂන් එකක ඉන්නේ දැනට. දැන් මේ 3 flavors කියන්නේ මේක flavors නිකන් අහපු ගමන් හිතෙනවා flavors තුනක් වෙන්න ඇති. මොකද මම ඔයාගෙන දන්නව නිසා ඔබට තියෙන multi talented skill එකත් එක්ක. දැන් මේකෙත් එහෙමද? දැන් ඒ කියන්නේ මොනවාද flavors තුන ඒ කියන්නේ? අපි ෂෙෆ්ලා තුන්දෙනෙක් තමයි මේ ජොයින් තුනේ. මොකද මේ අපි තුන්දෙනෙක්ගේ knowledge එක 3 different එකේ තමයි අපි යන්නේ. ඉතින් ඒකයි ඒ ෂෙෆ්ලා තුන්දෙනෙක්ගේ ideas එක තමයි අපි මේක පටන් ගත්ත මේ project එක. ඉතින් මම මේකට ඒගොල්ලෝ ඉන්වෝල් කෙරුවේ ඒකයි. මොකද මට මේක තනියම යන්න ගමනක් නෙමෙයි. මේක ගොඩක් ව්‍යාප්ත වෙනවා ඉස්සරහට. ඉතින් ඒකට මේ ප්‍රොජෙක්ට් එකේ ඩීප් ඇතුලේ තියෙනවා සෑහෙන දෙයක් කරන්න. ඉතින් ඒකයි මම කිව්වේ මේක හරහා සෑහෙන මේක ව්‍යාප්ත වෙන එකටම ඒකයි මම කිව්වේ මට ලංකාවේ සෑහෙන සපෝට් එකක් කරන්න පුළුවන්. ලංකාවෙත් මේ 3 flavors එක මම දානවා. මම මේ විරාමයට තව විනාඩි 4ක් 5ක් විතර තියෙද්දි මේ ප්‍රශ්නය අහන්න. දැන් මම ඔබ බුදබායකේ ඉඳිද්දි මම ඇවිල්ලා තියෙනවා. ඔබ මට ආරාධනා කළා තිබෙනවා ලන්ඩන් වලදී heart of the city තියෙන එංගලන්තේ තියෙන ප්‍රධානතම රෙස්ටොරන්ට්ස් වල චේන්ස් වලින් එක රටවල් 21ක් ඔබ බලාගත්තා. දැන් ඒ ෆ්ලේවර්ස් උත් මේකට එනවද? මොකද ඔබ හඳුන්ලා දීපු ඔබගේම ගොඩාක් රෙසිපීස් තිබ්බ නේද? ඒක වර්ල්ඩ් වයිඩ් ගිය.
මේ දැන් මේ මගේම මම හැම වෙලාවෙම මම මාර හැපි මං ගැන මම ක්‍රියේටිව් පර්සන් කෙනෙක් මම කාගේවත් දේවල් බලන්නවත් මම ඉස්සරම ඉගෙනගෙන අපි අර ෂෙෆ්ලාගේ තිබිච්ච එක්ස්පීරියන්ස් ෂෙෆ්ලාත් එක මම වැඩ කරේ මාකස් වෑරන් ගෝඩන් රාම්සි මා හික්ස් සුජාන් ශේඛර් සානසිම් all the top අයත් එක්ක මම වැඩ කරේ ලී ස්ට්‍රීටන් ලී බානෙට් ඒ අය හරි මම ඒගොල්ලන්ගේ දේවල් හොතට ඉගෙනගෙන මමම මාව හොයාගත්තා 2010 12 වෙද්දි මම මාව හොයාගත්තා මම දැනගත්තා මට දෙයක් කරන්න පුළුවන් කියලා ඊට පස්සේ මම ඉතින් හැම වෙලාවෙම ඉතින් මට මේ හම්බෙන අවස්ථාවෙන් මේ මොකද මේ වගේ තැනක වැඩ කරද්දී මට නිදහස කියන්නේ මගේ දෙයක් මට කරන්න පුළුවන් එතකොට එහෙම තමයි මම ගොඩක් ඉගෙන ගත්තා ඊට පස්සේ තමයි මම දැනගත්තා මම දෙයක් කරන්න පුළුවන් මම මගේම රෙසිපි මම රෙසිපි ලියනවා මම රෙසිපි හදනවා මම ටීම් එකක් ඉන්නවා ඒකට ඉතින් අපි සෑහෙන ෆ්ලේවර්ස් එකතු කරනවා අපේම අලුත්ම දේවල් ක්‍රියේටිව් දේවල් මොඩර්න් විදියට දැන් ට්‍රැඩිෂනල් දෙයක් නත් අපි අරගෙන ඒක ට්‍රැඩිෂනල් විදියට තියලා අපි ඒක මොඩර්න් ස්ටයිල් එකට ඩෙවලොප් කරනවා. ඉතින් ඒක තමයි මගේ ගොඩක්ම මෙවුවා ටික. අනික මේ මම දැන් තව දෙයක් මෙව කරගෙන යනවා වැඩිහිටි අයට මේ රටේ වැඩිහිටි මීල් එකක් හොඳ මීල් එකක් වයසට අයට. ඉතින් ඒක තාම මේ හදාගෙන යනවා මේ ෂෙෆ් ෆෝමෑට් එක්ක. මොකද මේ ගොඩක් වයසට ගියාම අය ඉතින් ගොඩක් අය හිතන්නේ ඒගොල්ලෝ මේ කිව්වේ මොනාරි සුස්පේකාර ඒ වගේ කැමති දෙයක් කියලා. ඉතින් අපි මම පොඩ්ඩක් ස්ටඩි කරලා ඒක ඒගොල්ලන්ට මේ හොඳ ගුණාත්මක දෙයක් දිරවන්න පුළුවන් ඒගොල්ලන්ගේ ඩයිජෙස්ටර් සිස්ටම් එකක් පොඩ්ඩක් හදාහරලා තමයි ඒගොල්ලන්ට ඒ සම්බන්ධවත් මම පොඩි ප්‍රොජෙක්ට් එකක් කරන්න ඉන්න ඉස්සරහට UK වල ගොඩක් දේවල් අපිට තියෙනවා කතා කරන්න විශේෂයෙන්ම ඔබගේ අත්දැකීම් බෙදා ගදා ගන්න ඒත් එක්කම කෙනෙක් මේ නරඹනවා නම් ඒත් එක්කම ලංකාවේ ඉඳලා කෙනෙක් මේ නරඹනවා නම් ඔබට හැකියාව තිබෙනවා චානකත් එක්ක සම්බන්ධ වෙන්න ඔහුත් එක්ක වැඩ කරන්න මොකද අපි දන්න විදිහට ඔහු බොහෝ දෙනෙක්ට අතහිත දෙන්නට කැමති ඔහු නිරහංකාර පුද්ගලෙක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. මොකද ඔහුගෙන් ප්‍රයෝජනයක් ගත යුතුයි ශ්‍රී ලංකාව. මොකද නැත්තම් මෙවැනි පුද්ගලයන් ලෝකේ විවිධ රටවල ඉන්න පුළුවන්. විශේෂයෙන්ම යුරෝපයේ ඇමරිකාව ඕස්ට්‍රේලියාව වගේ රටවලත් චානක වගේ දක්ෂතා තියෙන ඉන්න පුළුවන්. හැබැයි ශ්‍රී ලංකාව තාමත් මෙයාගෙන් හරියාකාරව වැඩක් අරගෙන ඒ ලංකාවේ ඉන්න තරුණ තරුණියන්ට ජාත්‍යන්තරයට එන්නේ දැනුම බෙදා හදා ගන්නට අවස්ථාවක් හදලා දීලා නැහැ. ඉතින් ඒකම තමයි චානකත් කියන්නේ ඔහුගේ අදහස. ඔහු මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඉදිරියේදී ශ්‍රී ලංකාව ඇතුලේ ඔහුට දෙන්න පුළුවන් යම්කිසි දායකත්වයක් තිබෙනවා නම් එම දායකත්වය ශ්‍රී ලංකාවට ලබා දෙන්න. ඉතින් ඒ නිසාම තමයි යලිත් කිව්වේ මේක මේ මන් සාරාංශගත කරේ ඔහුගේ කතාව මේ විරාමයට යන්න ඉස්සෙල්ලා ඔබට හැකියාව තිබෙනවා ඔහුත් එක්ක වැඩ කරන්න සහ ඔහුගේ ඒ දැනුම ගන්න. මොකද මේ දැනුම තමයි ලෝකයේ අඩු. ඒ දැනුම තියෙන තැනින් තමයි දැනුම ලබා ගන්න ඕනේ. එතකොට තමයි ඕනෑම ආයතනයක් රටක් වේවා ඉදිරියට යන්නට හැකියාව ලැබෙන්නේ. ඉතින් තවත් බොහෝ දේවල් තියෙනවා. මොකද දැන් අපි ගත්තොත් වර්තමානයේ මේ කොවිඩ් තත්ත්වයේ තුල විශේෂයෙන්ම ඔහු නියෝජනය කරන ශේෂ්ත්‍රයට ඇති වී තිබෙන තත්ත්වයන් පිළිබඳවත් අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තත්ත්වයන් තුල ඉඳගෙනත් ඔවුන් නව ව්‍යාපාරවලට යොමු වෙලා තියෙනවා. ඒ තමයි මේ තියෙන විශේෂත්වය. දැන් බොහෝ දෙනෙක් ව්‍යාපාරවලින් ඈත් වෙන්න හදන කාලෙක ඔවුන් අලුත් ව්‍යාපාර ආරම්භ කරනවා. නැත්නම් අලුත් ප්‍රොජෙක්ට්ස් ලොන්ච් කරනවා. ඉතින් ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි ඔවුන් මේ ශාස්ත්‍රයේ තියෙන දැනුම ඔවුන්ට මේ මිනිසුන්ට අවශ්‍ය කරන දේ සහ මේ රස බෙදීම සහ අලුත් ආකාර නිර්මාණ ඉදිරිපත් කිරීම. මොකද දැන් කෑම කිව්වහම නිකන් කෑම පමණක් නොවේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. එතනින් එහාට ගිය දෙයක් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මා ආදරෙන් ඉල්ලා සිටිනවා රැඳී සිටින්න. විරාමයකට යන්න සූදානම්. මේ විරාමයෙන් පස්සේ විනාඩි 4කින් අපි යලිත් සජීව සම්බන්ධ වෙනවා. මේ ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ with KP වැඩසටහන. අද අපගේ සුවිශේෂී ආරාධිතයා චානක ෆර්නෑන්ඩෝත් එක්ක අපි කතා බහ කරන්නේ. රැඳී සිටින්න. මේ විරාමයෙන් පස්සේ අපි ඉක්මනින්ම එන්න. Sheffield's Link FM
अब हम धीरे धीरे लॉकडाउन से बाहर आ रहे हैं। घर से बाहर 6 लोगों तक के ग्रुप में या 2 खानदान आपस में मिल सकते हैं। दोस्तों को गार्डन लंच पर बुलाइए। लीजिए, आप अपने हिस्से का काम कर रहे हैं, एक मुनासिब फासला बनाकर। लेकिन जब अंधेरा होने लगे और थोड़ी ठंड भी, तो अचानक से दिल में आरामदेह लाउंज में जाने की ख्वाहिश जाग सकती है। लेकिन याद रखिए, ताज़ा हवा में आप ज्यादा महफूज हैं, क्योंकि कोविड-19 के जर्रात इसमें उड़ जाते हैं। आइए इस अगले कदम को इंतहाई एहतियात से उठाएं। याद रखें, हैंड्स, फेस, स्पेस एंड फ्रेश एयर। यार क्या वजह इत्थे आज बड़े ढोल ढोल बजने ना? तुसा की नहीं पता अपना ग्रिल तक ही हाउस खुला देना। अच्छा यार उथे क्या क्या दे रहे ना? इथे जनाब नारी पाए, मग्स, अपना स्टाइल पकोड़े, समोसे, लामंदा बॉन्ड, मिक्स ग्रिल, पिज्जे, बर्गर, इस तो अलावा भी बेशुमार देसी ते विलायती डिशां करने। इन्होंने तो आता पता भी दसी थोड़ा ना। अपना ग्रिल एंड करी हाउस 34 to 36 वर्कशॉप रोड, शेफील्ड S9 3TJ। उन्होंने टेलीफोन नंबर 011432729000 और 4 की गिनती राती 12 बजे खुले हुए 20% डिस्काउंट ऑन ऑल कलेक्शन ऑर्डर्स। Glen Mill Carpets, the complete home furnishing centre with over 36 years experience. Amazing offers. British made sofas from £499. Bed settees from £149. Double orthopaedic mattress from £99. Great competitive prices on the best brand products. Free estimate, free delivery, free car park. Glen Mill Carpets. Visit our showrooms 38 to 42 Ispital Hill, Sheffield 4 or Bradfield Road, Sheffield 6. Telephone 01142 720 200 or visit our website glenmillcarpets.co.uk. क्या कहीं दूर जाने का इरादा है तो फिर अपने सफर का आगाज एडवांस ट्रैवल के साथ करें। हॉलीडेज, हज या उम्रा पे जाने के लिए एडवांस ट्रैवल आपको एयरपोर्ट पहुंचाने के लिए हाजिर है। हमारे पास 16 सीटर मिनी बसेस से लेकर लग्जरी 60 सीटर कोचेस की गाड़ियां मौजूद हैं। इस्तेमाल के बाद तमाम गाड़ियां सैनिटाइज की जाती हैं, इसलिए आप महफूज और आरामदेह सफर कर सकते हैं। क्लिक ऑन advance-travel.co.uk और कॉल 01709 306 303। गाड़ी का जायजा लेने के लिए रिव्यूज पढ़ें और ऑनलाइन कोड हासिल करें। लिंक एफएम का हवाला दें और £20 का डिस्काउंट लें। एडवांस ट्रैवल। For a reliable, professional and quality legal service, Wasco Brown Solicitors. Remortgages, Conveyancing, litigation, immigration law, personal injury. Sharia compliant wills. Contact Solicitor Mohammed Nazir On 0114 256 1560. Wasco Brown Solicitors, 620 Attercliffe Road, Sheffield, or wascobrown.co.uk. Now we're gradually coming out of lockdown. We can finally get out of the house and do some of the things we've all been missing, like meeting friends over a takeaway coffee or visiting family for a barbecue. Around 1 in 3 people who have COVID-19 have no symptoms and are spreading it without knowing. That could be your friend, relative, or even you. Help stop the spread by reducing travel and meeting outside. Let's take this next step safely. Remember, hands, face, space and fresh air. मुंह और नाक तक चेहरे को ढांपना। जब भी पब्लिक ट्रांसपोर्ट का इस्तेमाल करें या फिर जरूरी काम से शॉप पर जाना हो, धुंधलाए हुए ग्लासेस। हर कोई जो अच्छे से चेहरा ढांप रहा है वो कोविड-19 को फैलने से रोकने में मदद कर रहा है, क्योंकि इसे कोई भी कैच कर सकता है और कोई भी फैला सकता है। इन चीजों से फर्क पड़ता है। आइए ऐसा करते रहें। घर रहिए, NHS को तहफ्फुज़ दीजिए, जिंदगियां बचाइए। Sheffield's Link FM. From the Sky News. Such as COVID passports or testing before and after going into venues could help businesses open sooner. A trial to be outlined tomorrow will look at different ways to enable the safe return of crowds in venues. The Sports Minister Nigel Huddleston says social distancing is often a barrier to indoor places opening more profitably. Some kind of certification programme could help enable us to overcome some of those challenges, but it would be proportionate and it would be time limited. There are plans for foreign holidays to go ahead this summer with a traffic light system of rules. A country's vaccine and COVID-19 infection rates will determine whether it falls into the red, amber or green category. The Health Secretary, Matt Hancock, has reportedly been summoned to the High Court to justify why he is planning to allow non-essential shops to open before pubs and restaurants. It's understood the owner of Pizza Express and a nightclub's operator have brought the action.
Petrol bombs were thrown at police in a second night of violence around Belfast. 3 cars were hijacked and set on fire in Newton Abbey last night. Meanwhile, 8 people have been arrested and 7 charged in connection with disturbances in the Sandy Row area on Friday night. In sport, Southampton have won at home in the Premier League for the first time since the beginning of January. Alan Lewis watched their comeback from Burnley. It finished Southampton 3, Burnley 2. What a game this was. Wood and Vidra giving Burnley a 2-0 lead, but Southampton were level before half-time thanks to Armstrong and Ings. Nathan Redmond volleyed the home side in front midway through the second half among a flurry of chances at both ends of the pitch. End-to-end stuff, a pulsating game. It finished Southampton 3, Burnley 2. Elsewhere, Newcastle against Tottenham gets underway shortly. This season's League Cup final between Manchester City and Tottenham will take place in front of 8,000 supporters at Wembley. The match has been selected as an official test event by the government. Fans from both clubs will be able to attend in 3 weeks' time. That's the latest. I'm Michael Watt. ඉතින් යලිත් අපි සුපුරුදු විදිහට සජීව සම්බන්ධ වෙනවා ඒ විරාමයෙන් අනතුරු ඔබ මේ රැඳී සිටින්නේ ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ with KP වැඩසටහන සමගින් ඔබ ලෝකේ කොහෙට ඔබට පුළුවන් www.linkfm.org කියන අපගේ වෙබ් අඩවියට පිවිසිලා අපිව සජීවීව අහන්න. ඒත් එක්කම ඔබට පුළුවන් link fm 967 fm තරංග 967 fm 96.7 හරහා අපිව අහන්න. එහෙමත් නැත්නම් අපිව මේ දැන් බලනවා වගේ ඔබට හැකියාව තිබෙනවා ලෝකෙ කොහේ හිටියත් Facebook එකට ලොග් වෙන්න ටයිප් කරන්න link fm 967 සජීවීව අපි බලන්න පුළුවන්. ඒක තමයි අපිව නරඹන්න පුළුවන් අහන්න පුළුවන් ඒ විදි ක්‍රම කීපය. ඒත් එක්කම අපේ මැදිරිය දුරකථන අංකය 0114 261 WhatsApp අංකය 0793399339. හරි. අපි මේ විරාමයට යනට මත්තෙන් කතා බහ කරමින් සිටියේ පුද්ගලයා පිළිබඳව අපිත් එක්ක වැඩසටහනේ සම්බන්ධ වුණා නම් ඔබ මේක ඉස්සදන්න නැත්නම් මේ දැන් අපිත් එක්ක සම්බන්ධ වුණා නම් මතක් කරන්න කැමතියි අපි අපේ කතා බහේ අද ඒදී සිටින්නේ ලෝම පිළිගත් සූපවේදියෙක් ඔහු තමයි චානක ෆර්නෑන්ඩෝ වර්තමානයේ මහ බ්‍රිතාන්‍යයේ ජීවත් වන්නේ සහ ඔහුගේ මේ නවතම අතික්‍රමණය තමයි මේ ඉන්ස්ටිටියුට් ඉන්ටර්නැෂනල් ටෙස්ට් ඉන්ස්ටිටියුට් කියන එකේ ඔහු ජූරි සභාවට තේරීම ඒ නිසාම තමයි යලිත් වතාවක් ඔහුත් එක්ක කතා බහ කරන්න අපි තීරණය කරේ මීට වසර කිහිපයකට ප්‍රථමත් අපි ඔහුත් එක්ක කතා බහ කරා ඔහුගේ ආගමනය සහ ඔහු කොහොමද මේ ශ්‍රේෂ්ඨයට ආවේ සහ ඔහු මෙතරම් දිගු ගමනක් සහ ලෝකයේ පිළිගත්ම සූපවේදීන් සමග නැත්නම් ෂෙෆ්ලා එක්ක වැඩ කරපු පුද්ගලෙක් නැත්නම් අපි කියනවා ඔහුත් එක්ක ළඟින් ඉඳලා hands on experience ඔහුට ඒ තිබෙන අත්දැකීම් බහුල පුද්ගලෙක් එක්කටම අපි කතා බහ කරන්නේ. චානක ඔබට මාම හොඳින් ඇහෙනවා කියලා විශ්වාස කරනවා මේ විරාමයෙන් පස්සෙත් මේ දැන් මං කැමති මෙහෙම තැනකට මේ කතා බහ අරගෙන යන්න. මොකද ඔබ වගේ කෙනෙක් ගෙනල්ලා ගෙදර කොහෙද ආයි ගම කොහෙද කියලා මිනිසුන්ගෙන් අහනවට වඩා ඔබගෙන් ප්‍රයෝජනයක් ගත යුතුයි සහ ඔබ පරමාදර්ශී චරිතයක්. ඒ කියන්නේ අද ලෝකේ ඉන්න මේ වැඩසටහන බලන ළමයෙක්ට හිතෙන්න පුළුවන් මම චෙෆ් කෙනෙක් කියලා ජාත්‍යන්තරයට යනවා. ඔබ වගේ ප්‍රයිවට් ජෙට් වලින් ලෝකේ තැන් වලට ගිහිල්ලා තමන්ගේ රාජකාරිය කළා උදේ ගිහිල්ලා හවස ගෙදර එන්න පුළුවන් තත්ත්වයකට මිනිසුන්ට එන්න පුළුවන් කියන එක. ඒකට හොඳම උදාහරණයක් ඔබ නියෝජනය කරන ශේෂ්ත්‍රය තුළ ඉහළටම ගිය කෙනෙක්. දැන් මේකේ අනිත් පැත්තක් තියෙනවා. දැන් අවුරුද්දක් තිස්සේ අපි ඉන්නේ මේ කොරෝනා වසංගතයත් එක්ක. දැන් කොරෝනා වසංගතයත් එක්ක ගත්තොත් චානක ඕගොල්ලන්ගේ ශේෂ්ත්‍රයට තමයි සහ එන්ටර්ටේන්මන්ට් ශේෂ්ත්‍රය මේ දෙක තමයි බරපතල විදිහට මේක වැඩිච්ච තැනක්. ඒ කියන්නේ හෝටල් සහ රෙස්ටුරන්ට්ස් වලට මේක දරා ගන්න බැරි තරම්. මොකද ඔවුන් එදිනදා කරමින් සිටි කාර්යයන් දැන් කොහොමද මේ චැලෙන්ජස් වලට මේ මුහුණ දුන්නේ සහ මේක දැන් මෙය හැම දෙයකම දෙපැත්තක් තියෙනවා. ධන සහ ඍණ කියන එක. දැන් මේ ඍණ එක කොහොමද ධන කරගත්තේ සහ එහෙම ධන කරගන්න පුළුවන්ද මේ තියෙන කොරෝනා තත්ත්වය ඇතුළත? අමාරු ප්‍රශ්නයක්. ඔව් ඒක අමාරු ප්‍රශ්නයක් කියන්නේ ලෝකෙට බලපාලා තියෙන මේ කොවිඩ් එකත් එක්ක මොනවාට ඇත්තටම මේ thank you සන්තෝෂ වෙනවා මේ thank you කියන්නේ අපේ විතානයේ ගාවට එකට මේ මොකද මේ හෝටල් ස්ට්‍රේට් එකේ හැම කෙනාටම 80% පේ කරනවා කියලා ඒගොල්ලෝ
ඒක සාහිතිකයක් දුන්නා. ඉතින් ඒගොල්ලන්ගේ සැලරි එක ඉතින් ගොඩාක්ම අය ඔක මම මතකයි ඒවලට ඉස්සෙල්ලා සෑහෙන මමත් ස්ට්‍රෙස් වෙලා හිටියේ. මොකද ලොකු ටීම් එක හැම කෙනාම පස්නානවා මොකද වෙන්නේ මොනවද වෙන්නේ මොකද අර ගොඩක් අය සෑහෙන ස්ට්‍රෙස් එකක තිබුණා. ඒ වුණාට ඉතින් අපි 180ක් ආන්වෙන් සපෝට් එකක් දෙද්දි හැම හොස්පිටල් එකක හැම කෙනෙකුටම හොටල් ස්ටේස් ට්‍රේන් හැම කෙනෙකුටම ඉතින් ඒක සෑහෙන මේ සහන වුණා ඇත්තටම. මොකද 80% කියන්නේ වා ගන්න පඩියෙන් 180ක් හම්බෙනවා. ඉතින් ඇත්තට ඒ සහන තිබුණා. ඉතින් අර ගොඩාක්ම ඩැමේජ් එක තිබුණා. ඉතින් අර හොටල් ස්ටේස් ට්‍රේන් මොකද ඒක කඩාවැටීමක් සම්පූර්ණයෙන්ම කඩාවැටුණා. මොකද හේතුව ඒක ආපහු නංගවන්න නම් සෑහෙන අමාරුයි. මොකද අවුරුද්දක් වහලා තියෙනවා කියලා කියන්නේ හොටල් එකක් ලේසි නෑ. ඒකේ ආපහු රිපබ්ලික් සයිඩ් එකට ගිහිල්ලා ඒක අලුතෙන් හදලා ඒතර ස්ටාෆ් ඔක වෙනස් වෙලා ඉන්න ස්ටාෆ් රටෙන් ගිහිල්ලා ඉතින් සෑහෙන ප්‍රශ්න ගොඩක් මැද තමයි. ඉතින් මම ඔක්කොමත් එකම එනට මම හිතුවේ වෙනම මම හිතුවේ මම මේ ප්‍රොජෙක්ට් එකක් ගෙනල්ලා මට ෆීල් වුණා මේක තව අවුරුදු දෙක තුනක් මේක තියෙනවා කියලා. මම ඔය ඒප්‍රිල් වල මේ කොවිඩ් ලොක්ඩවුන් එකදීම මට කෙලින්ම ෆීල් වුණා මේක ලේසියකින් යන එකක් නෙමෙයි. මොකද මම ගොඩක් කල්පනා කළා එතන මොකද මට ෆැමිලි එකක් ඉන්නවා. එතනින් මාත් කල්පනා කළා ඒකයි ඒතර මොනවද මේ මෙතනින් කරන්න පුළුවන් දේ මොනවද කියලා. ඉතින් ඒකයි මටම කියලා ප්‍රොජෙක්ට් එක මම ඩිසයින් කරගත්තා. වෙලාස මගේ හිටියා ටීම් එකක් එක්කම. ඉතින් ඒකෙන් මම බැලුවේ මේ තියෙන සිටුේෂන් එක අනුව මිනිස්සුන්ගේ හරි අමාරු ජීවත් වෙන්න. ඉතින් සාමාන්‍ය මිලකට හොඳ කෑම මීල් එකක් මිනිස්සුන්ට ලබා දීම අදහස තමයි මගේ තිබුණේ ගොඩක්. මේක අරින්න ඉස්සෙල්ලා මම ගොඩක් මේ සෑහෙන චැරිටි වලට සපෝට් කරුවා. කුසල් පෙරේරාත් එක්ක අපේ ක්‍රිකට් කෙනෙක් ඉන්න කුසල් පෙරේරාත් එක්ක ලංකාවේ අපි සෑහෙන දෙයක් කරුවා ලංකාවේ අයට. ලංකාවේ මිනිස්සුන්ට ගොඩක් සපෝට් කරනවා. මගේ පර්සනලි නම් ඉතින් මගේ නෑදෑයන්ට මගේ පුළුවන් විදිහට මම උදව් කරුවා. ඒ අමතරව මෙහෙත් මගේ ගොඩක් සෑහෙන යුරෝපියන් කන්ට්‍රි වල මම ලොකු ටීම් එකක් වැඩ කරන්නේ. ඉතින් මේ අයට පුළුවන් විදිහට මම සපෝට් එකක් දීලා තමයි මේ ප්‍රොජෙක්ට් එකට මම අත ගැහුවේ. එහෙනම් මොකද මට මේක දැක්මක් තියෙනවා. මොකද මේ වගේ සිටුවේ හැම එකලම මේක ෂෙෆ් කරන්න එපා. මේ වගේ අවස්ථාවක මම නෑ. මොකද මට ඒක මම සෑහෙන මේ තියෙන එක්ස්පීරියන්ස් දෙක අපිට ටිකක් වෙන විදිහට හිතන්න ඕන. මේ ප්‍රොජෙක්ට් එක අත ගැහුවා. ඉතින් අනේ ඒක සාර්ථකයි. ඒක හරි විදියට ඔක්කොම හරියට යනවා. ඉතින් මගේ කැපවීමත් එක්ක මම ගොඩක් චැරිටි කරුවා මේ කොවිඩ් එකත් එක්ක. හොස්පිටල් වලට කැම දුන්නා 3 ෆ්ලේවර් ප්‍රොජෙක්ට් එකෙන් ඩොක්ටර්ස් නර්ස්ලාට. ඒකට මහලු අයට නර්සිං හෝම්ස් නර්සිං හෝම් වලට කියලා කැම දුන්නා. ඒකට හෝම්ලස් අයට ඉතින් මම ගොඩක් චැරිටි සයිඩ් එකත් එක්ක ගොඩක් තමයි පටන් ගත්තේ. පළවෙනි මාසෙම මගේ තිබුණේ වගේ ඩොනේෂන් තමයි කරුවේ. ඊට පස්සේ තමයි ඉතින් මේ තියෙන එක්ස්පීරියන්ස් එක ඒක ලේසි නෑ. ඒ වුණාට ඉතින් අපේ ඒම් එකක් තිබුණා. ඇත්තටම මගේ ඉන්නවා මගේ මේ දක්නවත් වගේ වින්චෙන්සෝ රෙස්කියෝ කියලා ෂෙෆ් කෙනෙක් ඉතාලියන්. ඉතින් මේ මාත් එක්ක හිටිය හැම මොහොතෙම හිටියා. මගේ පොයින්ට් එකේ දැන් ඉතින් මේ අපි මේක කරමු ෂෙෆ් මේ කරන දේවල්. ඉතින් මේ කොවිඩ් සිටුේෂන් එකත් ඇතුළේ ඉතින් අපි කොහොම හරි අපි මේ ප්‍රොජෙක්ට් එකක් හදාගෙන අපේ ප්‍රොජෙක්ට් එකෙන් වෙන්න පුළුවන් සපෝට් සමාජයට කරලා ඉතින් ලංකාවටත් දෙයක් අපි කෙරුවා. ඇත්තටම මට සන්තෝෂයි කුසල් පෙරේරාට මාත් ජොයින් වෙලා අපි දෙන්න සෑහෙන දෙයක් කෙරුවා. ඉතින් මේ ලංකාවේ මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයකට අපි බෙදුවා බඩු ගිහිල්ලා පර්සනලි කෙරුවා. ඉතින් මේ දේවල් කරලා මේ චැලෙන්ජ් එකත් එක්ක තමයි මේ ප්‍රොජෙක්ට් එකත් කෙරුවේ. ඉතින් ඒකත් එක්තරා මොකද කියන්නේ මේ චැලෙන්ජ් එක. නෑ දැන් මොකද බොහෝ දෙනෙක් අර ඔබ කිව්වා වගේ මේ වගේ කාලෙක සාමාන්‍යයෙන් බයයිනේ දෙයකට අත ගහන්න. මොකද ව්‍යාපාර වහනවා. දැන් අපි ගත්තොත් රෙස්ටුරන්ට් එකක් වුණත් සමහර ලාවට දැන් නම් අරින්න දීලා තියෙනවා. නමුත් කාලයක් තිබ්බ රෙස්ටුරන්ට් එකක් වුණත් අරින්න දෙනවද නැද්ද කියන මේ ප්‍රශ්නාර්ථය තිබ්බා. ඉතින් එහෙම කාලෙක ඔබලා මේ වැඩේ පටන් අරගෙන ඉදිරියට යෑම මම හිතන්නේ ඉතාමත්ම හොඳ දෙයක්. සහ ඒ කියන්නේ
ඕනම අවස්ථාවකට මුහුණ දෙන්නට ඒ තමන්ට ශක්තිය තියෙනවා නම් සහ ඒ අදිෂ්ඨානය තියෙනවා නම් ඒ තැනට යන්න පුළුවන් කියන එක තමයි ඒ කතාව ඇතුලේ අපිට ගන්න තියෙන හරය කියලා මට හිතෙන්නේ. දැන් මම කැමති ටිකක් දීර්ඝව කතා කරන්න. දැන් ඔබ අපේ මේ කතා බහේ මුල් අවස්ථාවේදී කිව්වා ඔබට අවශ්‍යයි ලංකාවට යන්න, ලංකාවේ ඇතුලේ වැඩක් පටන් ගන්න, දරුවන්ට උගන්වන්න, අලුත් පරම්පරාවට උගන්වන්න, ඕන්න මෙහෙට නැත්තම් මේ වගේ රටවල් වලට ගෙනල්ලා ලෝකේ පිළිගත්ත ෂෙෆ්ලා එක්ක වැඩ කරන්න අවස්ථාව ඒ එක්ස්පීරියන්ස් එක ගන්න දෙන්න. දැන් ඔබ කොහොමද ඒක කරන්න බලාපොරොත්තු වෙන්නේ සහ ඔබ මොකක්ද දැන් අපි ගත්තොත් ලංකාවේ හෝටල් පාසල් කියලා එකක් තියෙනවා. ඔබලගේ මේ ආරම්භ කරන්න යන ව්‍යාපෘතිය කොතනින්ද වෙනස් වෙන්නේ? නැත්නම් ඒක ඩිෆරෙන්ෂিয়েට් වෙන්නේ කොයි තැනින්ද? මම හිතන්නේ ඒක ඇත්තටම ලංකාවේ මට මේ යෝජනාවක් තිබුණත් කාලේ හරි. මම දැනට නම් මේ ඒකට වැඩ කරගෙන යනවා, කීප දෙනෙක් එක්ක කතා කරගෙන යනවා. මෙහි කොලෙජ් වලත් එක්ක තව ෂෙෆ් ෆෝම් කියන එකත් එක්ක ඒ දේවල් එක්ක කතා කරගෙන යන ගමන තමයි. ඒ ලංකාවේ මම හිතන්නේ අපේ ආණ්ඩුවෙන් හරි කාගේ හරි සපෝට් එකක් තිබුණා ඇත්තටම. ඒක කිරීමේ හරි පහසු දෙයක් ඒකට. මට සෑහෙන සපෝට් එකක් තියෙනවා ඒකට. එහෙම මගේ ඉන්නවා නෝලෙජ් මගේ ෂෙෆ්ලා ඉන්නවා ඒ සම්බන්ධව හොඳට වැඩ කරන ඒ ස්ටුඩන්ට්ලාට ඒ තැනකට ගේන්න ඒක රජෙන් සපෝට් එකක් තෝරන වෙනවා. ඒකද මේක හරියට මේ වුණොත් මේක ස්කූල් ප්‍රෝග්‍රෑම් එකක් වගේ තමයි මේක යන්නේ. ඉතින් මේක ඒකට පොඩ්ඩක් තාම වැඩ ටික කරගෙන යනවා. ඒක තමයි මට ඔක්කොම හරියටම කියන්න බෑ. ලංකාවේ කවුරු හරි මේක බලන කෙනෙක් ඉන්නවා නම් කෙනෙක්ට ජොයින්ට් වෙන්න පුළුවන් නම් මේ වගේ හොඳ ප්‍රොජෙක්ට් එකක් කරන්න ලංකාවේ අපේ යම් සපෝට් කරන්න මේ ෂෙෆ්ලාට මේ වගේ රටවල් වලට එන්න පුළුවන් කියන එක තමයි මගේ. මොකද මේ යුරෝප් රටවල් වල ඩිප්ලොමා කරන්න පුළුවන් ඒ ලංකාවේ යන අයට හරි අමාරුයි. કોઈ ස්ටුඩන්ට් වගේ ආවොත් තමයි. ඉතින් ඒකින්ද මම මෙහි කොලෙජ්ජුයි මේ ෂෙෆ් ෆෝම් එකත් එක්ක ජොයින් වෙලා ඒතකොට ඒක ලංකාවෙම අපිට මෙහෙට ගෙන්නන්න පුළුවන්. ඉතින් ලේසි වෙන විදිය තමයි වැඩ ටික කරගෙන යන්නේ. තාම ඒ අත්ප්‍රසාදීවේ තමයි තාම ඉන්නේ. අපි ගත්තොත් එහෙම දැන් ඔය කාර්යයට අමතරව ඉදිරියේදී තවත් කරන්න බලාපොරොත්තු වෙන වැඩ මොනවාද කියලා කිව්වොත්? මගේ ප්ලෑන් එකක් තියෙනවා මේ ග්ලෝබල් තියෙනවා මේ චොකලට් කම්පැනිස් තියෙනවා ලෝකේ හොඳ බ්‍රෑන්ඩ් තියෙන ඒක වගේ එකක ලංකාවේ එම්බැසඩර් වෙලා බ්‍රෑන්ඩ් එම්බැසඩර් වෙලා මොකද ඒගොල්ලන්ට ඒකට සපෝට් ගන්න පුළුවන්. මම නම කියන්න බෑ තාම. ඉතින් ඒ වගේ කම්පැනි එකක් ලංකාවේ දෙයක් කරන්න ඒ වගේ ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් මෙහෙ ලංකාවට ගෙන්නලා ලංකාවේ ඒ අංශෙම චොකලට් ක්ලාසස් ස්කූල් ක්ලාස් එකක් වෙනම පේස්ට්‍රි සම්බන්ධව යවලට අපේ ගෙවල් වල ඉන්න නංගිලාට අම්මාට කට්ටියට ජොයින් වෙන්න පුළුවන්. මේක හරි ඉන්ටරෙස්ටිං දෙයක් මේක. මොකද අපේ ගෑනුවා ලංකාවේ කොහොමද හරි ආසන්න ඒසේ හදන අයනේ. ඉතින් අපි ටිකක් කරන්න යන්නේ පොඩ්ඩක් මේ යුරෝප් ඉන්ටර්නැෂනල් වලට ගැලපෙන විදියට. මේ අපේ රටේ දෙයක් අපේ ඉන්න ෂෙෆ්ලාගේම කියන එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි. ඉතින් මට යතින් හොඳ පේස්ට්‍රි ෂෙෆ්ලා වගේ ඉන්නවා ලංකාවේ. හොඳ එක්ස්පීරියන්ස් තියෙන. ඒගොල්ලොත් එක්ක තමයි ජොයින් වෙලා ඉතින් අපි මේක කතා කරගෙන යන්නේ තාම. ඉතින් ඒකත් මගේ එක නැති මේ අංශේ ගොඩක් දේවල් වෙනවා. හරියට වුණොත්. ඉතින් ඒ කියන්නේ දැන් මේ පේස්ට්‍රි කියන සෙග්මන්ට් එකේ ඔබ කියන විදිහට තාම ලංකාවේ එහෙම හරියටම දෙයක් වෙලා නැහැ කියලාද ඔබ කියන්නේ? මම ලංකාවේ දෙයක් වෙලා නැහැ කියන්නේ ලංකාවේ හොඳ ෂෙෆ්ලා ඉන්නවා. දෙයක් වෙලා තියෙනවා. අපිට ඕනේ ලංකාවේ දෙයක් ස්ථාර තැනකට ගෙනියන්න. ඒ ලෙවල් එක පොඩ්ඩක් බිල්ඩ් කරන්න ඕනේ. ඉතින් ඒකට හොඳ යුරෝපියන් අයගේ සපෝට් එක ඕන වෙනවා යුරෝපියන් ෂෙෆ්ලාගේ. ඒතර මේ හරි කැම්පේන් එක හරියට ගියොත් මට මේ අපේ ලෝකෙම ඉන්න ෂෙෆ්ලාව යුරෝප් වල ඉන්න අයගෙන් සපෝට් එක අරගෙන අපේ ලංකාවේ ඉන්න අසරණ අපේ ඉන්න යම් ළමයිට සහනයක් ලැබුණා හැම රටකටම ඒ ශාස්ත්‍රයට යන්න පුළුවන් වෙන විදිහට හැදෙන්නේ. ඒකත් ලොකු මේකක් තමයි. ඔබ කියන්නේ අද වෙද්දී ලංකාවේ මේ වැඩ කරන්න හෝටල් ශාස්ත්‍රයේ එවැනි අය ඇවිල්ලා පුහුණු වීම වලට ගියාට
ඔවුන්ට හරියාකාරව ඒ තැන ලැබෙන නැත්තම් ඔවුන්ට ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් ක්‍රමවේදයක් නැත්තම් සිස්ටම් එකක් හැදිලා නැහැ කියලානේ බොයි කියන්නේ. ඔව් ඒක තමයි. මොකද සුපවේදියෙක් වුණාම නේ හොටෙල් වල වැඩ කරන ඒගොල්ලන්ට හැම කෙනෙක් මාසෙන්නේ රටට ට්‍රැවල් එකක් කරලා ඒගොල්ලන්ගේ තියෙන අත්දැකීම් දේවල් බෙදා හදාගෙන එක්ස්පීරියන්ස් එකක් ගන්න. මොකද අපේ අයම ලංකාවෙම කොට වෙලා ලංකාවෙම හොටෙල් වල වැඩ කරලා ඒකයි මම පොඩ්ඩක් ඒ සයිඩ් එකෙන්ම මොකද අපේ ඒ ස්කූල් එක හරියට හැදුවොත් අපිට ඉන්ටර්නැෂනල් අය අපේ රටට එන්න පුළුවන්. ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලා අපේ රටට හරි ආසාවෙන් ඉන්නේ. මොකද අපේ රට ලස්සන රටක්. ඉතින් ඕක සෑහෙන ලොකු ප්‍රොජෙක්ට් එකක් මේක ඇතුලේ තියෙනවා. ඉතින් ඒකට ඉස්සෙල්ලාම අධිතාරම දාගන්න අපේ ලොංග දිගට ඊට පස්සේ ඒක බිල්ඩ් කරන්න ඕන. මොකද මට මාකටිං සයිඩ් එකේ ලංකාවේ ඉන්නම් හොඳයි. ඒක මම කීප් වෙනකක් හොඳට ජොයින් වෙලා තියෙන ඉතින් මේක පටන් ගන්න පොයින්ට් එක තමයි මම හොයාගෙන යන්නේ. එතන මට හරියට හැදුනොත් ඇත්තටම මේක මම ඉස්සරහටම ගෙනියනවා. මොකද මේ තියෙන පොයින්ට් එකේ මේ ඉන්ටර්නැෂනල් ජජ් බෝඩ් එකේ තියෙන මේ මෙව්ව එකේ මට සෑහෙන ප්‍රයෝජනයක් ගන්නවා. මොකද ඔබට ඉදිරි අවුරුද්දේ ඔබට ලැබෙන අත්දැකීම් සහ ඔබට මුණ ගැහෙන පුද්ගලයන් හරහා වුණ ලංකාවට ගෙනල්ලා කරන්න පුළුවන් දේ බොහොමයි. දැන් මේ අවසාන වශයෙන් මට කියන්නකෝ ශානක දැන් මේ අලුතෙන් නැත්තම් මේ ශේෂ්ත්‍රයට එන්න හිතන අය මේ වැඩසටහන ලංකාවේ අයත් බලන්න පුළුවන්. මේක බලලා ලංකාවේ අයට බලන්න කියන අයත් ඉන්න පුළුවන්. ඒත් එක්කම මේ එංගලන්තය ඇතුළෙත් මේ ශේෂ්ත්‍රයට එන්න ආසාවෙන් ඉන්න දරුදරියන් ඉන්න පුළුවන්. මොකද අද ගත්තොත් මේ ශේෂ්ත්‍රය ඉස්සර නැත්තම් අවුරුදු දශක ගණනාවකට ඉස්සලා තිබ්බතර නෙමෙයි තියෙන්නේ. අද මේ ලෝකෙම පිළිගත් ශේෂ්ත්‍රයක් බවට පත් වෙලා තියෙනවා. මේ කිසිම ශේෂ්ත්‍රයකට නැත්තම් වෘත්තීයකට නොදෙවෙනි වෘත්තියක් බවට අද ලෝකේ පත් වෙලා තිබෙනවා. අද ලෝකේ බොහෝ ධනවතුන් ඉන්නේ මේ ශේෂ්ත්‍රයේ තුලමයි. මොකද අපිට තියෙන අර වික්ටෝරියානු ඒ මනසත් එක්ක මේ අපි හිතන්නේ වෙනම වෘත්තීන් 1යි 2යි 3යි නේ හොඳම වෘත්තීන් කියලා. හැබැයි එහෙම නෙමෙයි. එවැනි අයටත් එක්ක සහ ඔබ සමස්තයක් විදිහට ඔබට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද? නෑ අපේ ලංකාවේ නම් යම් ෂෙෆ්ලාට හොඳම දේ තමයි මේ කියන්නේ ඒගොල්ලන්ගේ ආසාව තියෙනවා. ඉස්සෙල්ලා මේ ආසාව තියෙන්න ඕන. ඒකට ඒ කරන දේ හරි පිළිවෙලට කරන්න ඕන. ඒක ඉගෙන ගන්න ආයතනයේ වගකීමක් තියෙන්න ඕන. ඒගොල්ලන්ව හොඳට බලා ගන්න. ඒගොල්ලන්ට ඒ දැනුම ලබා දෙන්න. මේකයි මම කිව්වේ මේ දේවල් වෙන්න නම් අපේනුත් ගොඩක් මේ සහයෝගයක් තියෙන්න ඕන අපේ ලංකාවේ ඉන්න අයට. ඉතින් මේක හරි මේක ඇත්තටම මේ ඉගෙන ගන්න දේ හරියට ඉගෙන ගත්ත මේ ෂෙෆ් කියන එකේ මේ සුපවේදී කියන එකේ තියෙනවා සෑහෙන දුර යන්න පුළුවන්. ඒකේ මේකයි මම කියන්නේ ඒක හොඳට දන්න ඕන. මොකද ඉගෙන ගන්නවා කියන්නේ අවුරුදු 3ක් විතර කෝස් එකක් තියෙනවා ලංකාවේ හොටෙල් ස්කූල් කරන්න ඕනත් ඒවල පහසුකම් දෙන්න ඕන. ඒගොල්ලන්ගේ මනසවල් යුරෝපයත් එක්ක මේව කරන්න ඕන. ඒතකොට ඒ තාක්ෂණ වේදී අපිට ලංකාවට ගෙනියන්න ඕන. ඒතර එහෙන් අපි කරන ඒ ට්‍රේනින් දේවල් හරියට කරලා පස්සේ මේක ඒ ළමයිගෙම දෙයක් කරගන්න පුළුවන්. ෂෙෆ් කෙනෙක් කියන්නේ ඒ දේම නෙමෙයි තමුන්ටම දෙයක් හොයාගෙන කන්න පුළුවන් වෙන බෑනේ. දැන් මේ රටට ආවම කීපද මේ රටේ මම හිතන්නේ ලෝකේ හැම කෙනෙක්ම මේ රටවලට ආවම තමුන්ම උයාගෙන කන්න තේකර තමයි එන්නේ. මොකද ලංකාවේ දෙමෝපිය අපිට උගන්වලා හැම වෙලාවෙම ඒගොල්ලෝ කන්න බොන්න දුන්නේ. ඉතින් මේ වලට ආපම අපිට දෙයක් කරගන්න තනියම. ඉතින් මේ ෂෙෆ් කෙනෙක් කියන්නේ ඒකයි ගොඩක්ම ඒ අධ්‍යාපනය හරියට ලංකාවේ අත්හැවුවොත් ඒක ඉදිරියටම යන්න පුළුවන්. ඉතින් ඒ අධිෂ්ඨානෙ තියෙන්න ඕන. ඒක තමයි ගොඩක්ම දැන් වගේ තොර අපි වගේ ෂෙෆ්ලා මේ හොඳ මේ රටේ ඉන්නවා ලංකාවේ හොඳ ෂෙෆ්ලා ඉන්නවා. ඉතින් ඒ වගේ අයට ඒගොල්ලන්ට යුරෝප් වලට යන්න හරි ඒගොල්ලන්ට පුළුවන්. බොහොමත්ම ස්තුතියි ශානක මේ අද අපේ කතා බහත් එක්ක එකතු වුණාට ඉතාමත්ම කෙටි දැනුම් දීමකින් උනත් ඔබගේ අත්දැකීම් බෙදා ගන්න. ඒත් එක්කම ඔබ දන්න දේ බොහොමයි. ඔබට ලංකාවට ඇත්තටම දෙන්න පුළුවන් දේ බොහොමයි. ඔබ මේ රට ඇතුළේ නම් ඔබේ දේ බොහොම දෙනෙක් එක්ක බෙදා හදා ගන්නවා. ඉතින් මා ඔබට සුබ පතනවා. විශේෂයෙන්ම ඔබගේ මේ ජූරි සභාවට ඒ තේරීපත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙක් හැටියට සහ අපිට බොහොම ආඩම්බරයක් ඉන්ටර්නැෂනල් ටේස්ටිං ඉන්ස්ටිටියුට් එකේ ඔබගේ නියෝජනය අපි බලමු අපි ඉදිරියේදී ඔබව රූපවාහිනියෙන් දකි මේ වැඩසටහන එක්ක ඉදිරියට යද්දී. ඉතින් බොහොමත්ම ස්තුතියි. අපි දවසක කලින් දවසක මේ විදිහටම හම්බෙමු. බොහොම ස්තුතියි. thank you. ආයිබෝන්.